සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු එමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහන් ඔබ අප සමට කියා දෙන අපට කල්යාණ මිත්‍ර ඇසුරත් සත්පුරුෂ ඇසුරත් සේවනයත් අපට සලසා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අපි මේ රැස් කරන සියලු පින් බලෙන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝායු සැපත ලබත්වා ගුරු දෙවිඳුන්ට ඔබ අප සියලු දෙනාගේම සාදරණීය නමස්කාරය වේවා සාදු සාදු සාදු. සියලු දෙනාට තුනුරුවන් සරණයි සදහවත් පින්වතුනි. අද බුදු නැතින් දුටු මිනිස්සු සදහන් දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ පින්කමට සැදැහෙන් එකතු වෙන්නේ. ඉතින් ඒ අයටත් සියලු ආකාර යහපත වේවා. ඒ අයද යහපත සැලසේවා කියන අදහසින් ඔබ මේ වෙලාවේ මේ කෙටි වේලාවේ මේ ධර්මය ශ්‍රවණය කරන්න. ඉතින් පින්වත්නි අපි නොයෙක් කරුණු කාරණා කතා කළා. අද මං හිතුවා ඔබට තවත් වටිනා විස්තරයක් ඔබට මේ වෙලාවේ කියා දෙන්න. එතකොට මේ කරුණු ටික හොඳට අහන්න පින්වත්නි. මොකද අපි මේ බණ අහන්නේ ඇයි? අපේ ජීවිතේ වැරදුනොත් එහෙම පින්වත්නි මේ ජීවිතේ මොකද අනාගතේ සැලසුම් කරගන්න තියෙන අවස්ථාව තමයි මේක. ඒ කියන්නේ අපේ අනාගතේ සැලසුම් කරගන්න තියෙන එකම අවස්ථාව තමයි මේක. මේ අවස්ථාව මග ඇරුණොත් එහෙම අපි ඉඳලා ඉවරයි. මොකද මේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච කාලේ මේ අපිට තේරුම් ගන්න පුළුවන් කාලේ මේ ක්ෂණ සම්පත්තිය ලැබිච්ච කාලේ මේ ක්ෂණ සම්පත්තිය වෙනත් ආගමක කෙනෙකුට නෑ පින්වත්නි. හිතන්න වෙන මොකක් හරි මෙසදුටු ආගමක කෙනෙක් ඉන්නවා කියලා වෙන රටක ඒ මිනිස්යාට මේකේ අවස්ථාවේ වටිනාකමක් නැති වෙයි. ඒ නිසා ඒ මිනිසාට මොකද හේතුව ක්ෂණ සම්පත්තිය නොලැබී ගිහින් තියෙන නිසා. ඒ මිනිස්සුන්ට ක්ෂණ සම්පත්තිය ලැබිලා නැහැ. මොකද මේ මිනිස්සු මේ ශාසනයේ සම්බන්ධව දරන ආකල්පය වෙනස් එකක්. බුද්ධ ශාසනය ගැන තියෙන අදහස වෙනස් එකක්. ඒ නිසා පින්වත්නි ඒ නිසා අපිට ලැබිලා තියෙනවා ක්ෂණ සම්පත්තිය බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය ගැන සිත පහදවා ගන්නට. ඉතින් අපිට වාසනාවක් ලැබුණා මේ බුද්ධ ශාසනයේ ඒ ක්ෂණ සම්පත්තියට උරුමකම ලබා ගන්නට. ඒක තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන සිත පැහැදුනා, ධර්මයේ ගැන සිත පැහැදුනා, සංඝයා ගැන සිත පැහැදුනා.
ඉතින් ඒ සිත පැහැදිච්ච වෙලාවේ අපි මේ ජීවිතේ මොනවා හරි කරගත්තේ නැත්තම් මොනවා හරි කරගන්නවා කියලා කිව්වේ මොකද්ද? මේ බුද්ධ ශාසනයෙන් පිහිටක් හදාගන්න එක. මේ බුද්ධ ශාසනයෙන් පිළිසරණක් හදාගන්න එක. මේ බුද්ධ ශාසනයේ නැති වෙන්න කලින් මේ බුද්ධ ශාසනේ අපිට මේ ජීවිතේ අඩු ගණනේ ඊළඟ ජීවිතයකට සුදුසුකමක් හරි ඊළඟ ජීවිතයේ සත්පුරුෂ ඇසුරකට සද්ධර්මයේ ලැබෙන විදිහේ සුදුසුකමක් හරි ඇති කර ගන්න ඕන. නැත්තම් ඉතින් මේ ජීවිතෙත් ඕම ගෙවිලා යයි. මේ ජීවිතෙත් ඕම ගෙවිලා ගිලා මොකක්වත් නැතුව අවසානයේ ඔහේ ජීවිතේ ගෙවිලා ගිහිලා විනාශ වෙලා යයි. ඒ නිසා කිව්වේ මේ ජීවිතේ රැක ගන්න කියලා. ඒ නිසා පින්වත්නි පාපී ඇසුරට කැමති වෙන්න එපා. මුල වැරදුනොත් ඔක්කොම වරදිනවා. මුල වැරදුනොත් ඔක්කොම වරදිනවා. දැන් හිතන්න පාරක යන මිනිස්සෙක් පටන් ගන්නකොටම වරදිනවා කියලා. ඒ මිනිස්සයා ගමෙන් ගමට යද්දී නගරෙන් නගරයට යද්දී තමන්ගේ ඉලක්කය ගොඩාක් දුර. දැන් හිතන්න උතුරට යන්න ඕන කෙනෙක් යන්නේ බටහිරට දකුණට. උතුරට යන්න ඕන කෙනෙක්ගේ පාර වැරදිලා මෙයා යන්නේ දකුණට. මොහොතින් මොහොත මෙයාගේ ඉලක්කය ඈත් වෙනවද ලං වෙනවද? ඈත් වෙනවා. ඒ වගේ තමයි යම් කෙනෙක්ගේ පින්වත්නි පටන් ගන්න තැනම වැරදුනොත් පටන් ගන්න තැන පාපී ඇසුරකට ගියොත් එහෙම එයාගේ මුළු ජීවිත කාලෙම යාට නැසිලා යනවා. ජීවිත කාලෙම නැසෙනවා. ඒකයි පින්වත්නි කියන්නේ මේ ජීවිතේ අමාරුවෙන් හරි මේ ජීවිතේ දුකසේ හරි තමන්ගේ මුල ඒ කියන්නේ ඇසුර පිරිසුදු කරගන්න. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි උපතින්ම ආසයි පාපී ඇසුරට. උපතින්ම ආසයි පාපී ඇසුරට. ඉස්කෝලයක් ගත්තොත් ළමයි ගත්තොත් එimhe මේ ළමයි සමහර ඒ කණ්ඩායම වෙනම එකතු වෙනවා. අර හොඳ ළමයි ටිකක් ඉන්නවා එයාලා වෙනම එකතු වෙනවා. මේක ස්වභාවයක් පින්වත්නි. මේක ස්වභාවයක්. හොඳ ළමයි එක පැත්තකට එකතු වෙනවා නරක ළමයි ටික ගුලි ගෑලා එක පැත්තකට එකතු වෙනවා. එතකොට ඒ වගේ බෙදිලා යන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා ධාතු ස්වභාවය. මොකද බුදුරජාණන්සේ වදාලානේ. බුදුරජාණන්සේ වදාලා මේ ලෝකේ තියෙනවා ධාතු ස්වභාවය කියලා එකක්. බුදුරජාණන්සේගේ දස බල ඥානයක් තියෙනවා. මේ ලෝකේ ධාතු ස්වභාවය අඳුන ගන්න පුළුවන් විදිහ එකක්. නොයේක් ධාතු. එතකොට හොඳට හොඳ එකතු වෙලා යනවා. නරකට නරක එකතු වෙලා යනවා. සමහර අය ඉන්නවා උපතින්ම ආසයි. දැන් ඌරා කැමති අසූචි වලටනේ. ඌරා කියන නීච සතා හරි ආසයි අසූචි වලට. ඒ අසූචි තවරාගෙන දැන් මතකතර ජාතක කතාවක් තියෙනවා. ඌරෙක් යනකොට දවසක් සිංහෙක් ගොදුරු කාලා එතනින් යනවා. සිංහයා පාඩුවේ යනකොට ඌරා හිතුවා ඌරා මේ සිංහයා යන්නේ Tamanට බයයි කියලා. සිංහයාට සැරදෑවා උඹ මොකද මට බයටද යන්නේ කියලා. සිංහයා කිව්වා මං දැන් ගොදුරු කාලා ඉවරයි මට දැන් උඹත් එක්ක මේ ඔට්ටු වෙන්න ඕනේ නැහැ කිව්වා. ඌරා හිතුවේ වෙන එකක්. ඊට පස්සේ ඌරා ගමට ගිහිල්ලා කිව්වා මං සිංහයෙකුට අද පාඩමක් ඉගෙනුවා. සිංහයාට කිව්වා ඕනනම් මාත් එක්ක ඕන ඔට්ටුවකට වරෙන් යුද්ධෙට වරෙන් අසවල් දවසේ යුද්ධෙට වරෙන් කියලා මං කිව්වා කියලා මේ ඌරා ගමට ගිහිල්ලා කිව්වා. ගමේ ඌරෝ ටික කිව්වා මහා වාසික ඌරෝ ඔබ කාගත්ත වැඩේ. ওই සිංහයා අද ගොදුරු ගිලලා ඉඳලා තියෙන්නේ. අද එන්නේ ඊළඟ දවසේ උඹ ඉවරයි. අපි ගමත් ඉවරයි කිව්වා. ඉතින් මේකට මොකද්ද මං කරන්නේ? කිව්වා අසූචි වලක බැහැපන් කිව්වා ඉස්සර වෙලා. ඒකලා ඒ අසූචි තට්ටුව වේලුණාට පස්සේ ආයෙ බැහැපන් කිව්වා. ලොකු අසූචි තට්ටුවක් හදාගෙන සිංහයා ගාවට ඵලයන් කිව්වා. මේ ඌරත් අසූචි තට්ටුවක් ඇඟේ තවරගෙන සිංහයා ගාවට ගියා. සිංහයා කිව්වා මං අද ඉඳන් යුද්ධෙට එන්නේ නැහැ උඹ දිනුම් කිව්වා. නීච සතෙක් නෙවෙයිනේ සිංහයා. සිංහයා අසූචි වලට කැමති නැහැ. ඌරා තමයි අසූචි වලට කැමති. නීච සතා නීච දෙයට ආසයි. ඒ වගේ පාපී අදහස් තියන අය, පාපී ස්වභාවයෙන් යුතු අය පාපී ඇසුරට පුදුම කැමති. උතුම් අදහස් තියන අය උතුම් අදහස් වලට මිසක් පාපී අදහසට කැමති නැහැ. උතුම් අදහස් තියන අය වෙනම එකතු වෙනවා. පාපී අදහස් තියන අය පාපියෝ ටික සමහරට මේ පාපී අදහස ධනවතුන්ට තියෙන්න පුළුවන්. ඉගෙන ගත්ත අයට තියෙන්න පුළුවන්.
සමහරට එදා කණ්ඩ මුකුත් එදා වේල නැති මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. එතකොට පාපී අදහසට කරන රස්සාව අදාළ නැහැ. උතුම් අදහසටත් කරන රස්සාව අදාළ නැහැ. රූපය අදාළ නැහැ, කුලය අදාළ නැහැ. ආන් එහෙමයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ ජීවිතේ ඒකයි කිව්වේ පුළුවන් තරම් ජීවිතේ රැකගන්න පාපී වෙන්න දෙන්න එපා. ජීවිතේ පාපී ඇසුරට වැටෙන්න දෙන්න එපා. හැබැයි පාපී ඇසුරට වැටෙන මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සු දැක්කහම ඔබ කලබල වෙන්නත් එපා. ඔබේ දරුවෝ එහෙම පාපී ඇසුරටපත් වෙලා ඉන්නවා. සමහරට ඔබේ ඥාති පාපී ඇසුරටපත් වෙලා ඉන්නවා ඇති. කලබල වෙන්න එපා. හේතුව තමයි මේ මිනිස්සු සංසාරෙන් ගినాපු ධාතු ස්වභාවයක් තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. එතකොට මේ ධාතු ස්වභාවයට අනුව තමයි පුද්ගලයාගේ ගමන තීරණය වෙන්නේ. එතකොට පින්වත්නි, ඒ ඉදිරියේ අපිට තියෙන සංවේගය උපදව ගන්න සහ සාත්‍රුණාසේ මේ කාරණේ දේශනා කළා. පාපියන්ට පාපියෝ ගැලපිලා යනවා. උතුම් පුද්ගලයන්ට උතුම් අය ගැලපිලා යනවා. මේක තමයි ලෝක ධර්මතාවය. ඉතින් නැත්තම් අපි ලෝක ධර්මතාවයත් එක්ක හැප්පි ඉඳලා අපි නිකන් වෙහෙසටපත් වෙලා අපිම දුක් විඳලා අවසානට අපිම නැසිලා යනවා. ඒ නිසා ලෝක ස්වභාවය අඳුන ගන්න. ඒකයි. ඉතින් මම අද ඔබට හිතුවා මේ ලස්සන කාරණාවක් කියා දෙන්න. ඒ තමයි පින්වත්නි, මම මේ මජ්ක්‍ධිම නිකායේ ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒකෙන් කොටසක් ඔබට කියා දෙන්න. මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් යම් කිසි භික්ෂුවක් එහෙම නැත්නම් කවුරු හරි ගිහි කෙනෙක් හරි එයාලා මිනිස්සෙක් තෝරාගනිද්දි කෙනෙක් අපි අසුරු කරන අය තෝරාගන්න කෙනා මොන වගේ කෙනෙක්ද කියලා මේ නුවණැති අය විමසා බලනවා. මම මුලින් කිව්වේ අපිට මුල වැරදුනොත් එimhe ජීවිතේම වර්ධිනවා. අපිට මුල වැරදුනොත් එimhe සංසාරෙම වර්ධිනවා. අපිට ඇසුර වැරදුනොත් එimhe මුළු සංසාරෙම වර්ධිනවා. ඒ නිසා තමයි අපි ඇසුරු කරන පුද්ගලයා තීරණය කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා. මහණෙනි, මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, භික්ෂුව මෙහිලා එක්තරා පුද්ගලයෙකු ඇසුරු කරගෙන ඉන්නවා. එතකොට එයාට කල්පනා කරන්න කියනවා යම්කිසි භික්ෂුවක් එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් යම්කිසි පුද්ගලයෙක් ඇසුරු කරද්දී ඒ පුද්ගලයා ඇසුරු කරන ඒ භික්ෂුවගේ කුසල් පිරිහෙන්නත් පුළුවන්, කුසල් දියුණු වෙන්නත් පුළුවන්, අකුසල් වැඩෙන්නත් පුළුවන්, අකුසල් පිරිහෙන්නත් පුළුවන්, අකුසල් දුර වෙලා යන්නත් පුළුවන්. අහන් ඒ ගැන තමයි මේකේ තියෙන්නේ. කියනවා මහණෙනි, මේ භික්ෂුව යම් පුද්ගලයෙක් ඇසුරු කරගෙන ඉන්නකොට එයාගේ කුසල ධර්මයන් වැඩෙනවා නම්, එයාගේ නූපං, මේ බුද්ධ දේශනා තියෙන භික්ෂුවගේ නූපං ඒ සතිපට්ඨානේ නොපිහිටි සිහිය පිහිටන්නේ නැහැ. එයාට ඒ යම් කෙනෙක් ඇසුරු කරද්දී සිහිය පිහිටන්නේ නැහැ. ඒ ඇසුරු කරන කෙනා හේතුවෙන්. ඊළඟට කියනවා එයාගේ ඇසුරු කරද්දී හිත කැළඹෙනවා. හිත අසමාහිත වෙනවා. ඒ කියන්නේ හිත තැම්පත් වෙන්නේ නැහැ. හිත නිතරම කැළඹී ඉන්න තියෙන්නේ. කැළඹී ඉන්න තියෙන්නේ. ඊළඟට නෝපං, ඒ කියන්නේ නැති නොවුණු ආශ්‍රව නැති වෙන්නේත් නැහැ. එයා ඇසුරු කළද්දි කෙලෙස් දුරු වෙන්නේ නැහැ. දැන් මේක කිව්වේ කාටද? මේක භික්ෂූන්ට කියන දේශනාවක් නේ. එතකොට තේරුම් ගන්න, යම් කෙනෙක් ඇසුරු කරද්දී අපි කැළඹෙනවා නම්, යම් කිසි කෙනෙක් ඇසුරු කරද්දී සිහිය පිහිටන්න උදව්වක් නැත්නම් එයාගෙන්, ඊළඟට ඒ කෙනා ඇසුරු කරද්දී කෙලෙස් ඇවිස්සෙනවා නම්, කෙලෙස් නිතර ඇවිස්සෙනවා නම්, ඊළඟට එයා ඇසුරු කරද්දී එයාට මේ දියුණුවක් කරා යන්නේ නැහැ. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වදාලා එයා ගාව ඊළඟට, ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට එයා ගාව
ඛණ්ඩ බොණ්ඩත් නැහැ. අදින්න පළදින්නත් නැහැ. ඊළඟට සිවුරු පිරිකර සේනාසන ගිලම්පස බේත් ඒත් ආදියත් ඒ භික්ෂුවට ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒ භික්ෂුව මෙහෙම කල්පනා කරන්න කියනවා. කොහොමද? මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්නවා තමයි. භික්ෂුව හිතනවා දැන් මේ විදියට. මම මේ පුද්ගලයා ඇසුරු කරගෙන ඉන්නවා තමයි. නමුත් මම මේ පුද්ගලයා ඇසුරු කරගෙන හිටියා කියලා මට සිහිය දියුණු වෙලා යන්නෙත් නැහැ. හිත තැම්පත් වෙන්න හිත එන්න කැළඹෙනවා. නැති නොවුණු ආශ්‍රව නැති වෙන්න කෙලෙස්මයි හිතට ඇවිස්සි එන්නේ. ඊළඟට උතුම් නිවන් මඟ දියුණු වෙන්නේත් නැහැ. නිවන් මඟට උපකාරයක් නෙවෙයි. ඊළඟට මේ මිනිස්යා ළඟ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් දේවලුත් නැහැ මේ කෙනා ළඟ මේ පුද්ගලයා ළඟ. එහෙම හිතලා භික්ෂුව නුවණින් කල්පනා කරලා ඒ රාත්‍රී කාලය හෝ දහවල කාලය හෝ ඒ පුද්ගලයාට නොකියාම අත්හැරලා දාලා යන්න ඕන කියලා බුදුරජාන්සේ වදාලා. මේ කියන්නේ කාටද? භික්ෂුවට. භික්ෂුවට කියනවා එයා ඉන්නේ පිරිසක් ඇසුර වෙන්න පුළුවන්, ගුරුවරයෙක් ඇසුර වෙන්න පුළුවන්, කෙනෙක් ඇසුර වෙන්න පුළුවන්, දායකයෙක් ළඟ වෙන්න පුළුවන්, තවත් ඒ වගේ තැනක කියලා හිතන්න. ඒ භික්ෂුවට සිව්පස ලැබෙන්නේ නැහැ පහසුකම්, කෑම බීම ඉඳුන් හිටුන් ලැබෙන්නේ නැහැ පහසුවෙන්. තියෙන්නේ දුකසේ අගුපිලක ඉන්න. අඳින්න තියෙන බොහොම දි รา ගිය දේවල්. කණ්ඩ තියෙන්නේ කරවිලයි බතුයි. බේත් මොකක්වත් නැහැ. ඕන් ඔය වගේ ඉන්න තැනක ඒ මිනිසුන්ගේ කිසි ගුණයකුත් නැහැ. මොකද්ද ගුණයක් නැත්තේ? ඒ සතිපට්ඨානයට උදව්වක් නැහැ. සිහිය පිහිටන්න නෙවෙයි. ඇවිල්ලා කතා කරන්නේ දේශපාලනේ. සමහර මිනිස්සු නැද්ද අවුස්සන්ටම කතාව. ඇවිල්ලා කතා කරන්නෙම දේශපාලන. දැන් රට ගැන කතා කළොත් එහෙම ඇවිස්සන එකමනේ. අසවල් අය මෙහෙමයි, අසවල් අය මෙහෙමයි, අරුන් හොරා කාලා, අරුන් මෙහෙම කරලා, අරුන් මෙතනින් කඩාගෙන මෙහෙම බැංකු කවුරුලා කාලා කිය මිනිස්සු ඇවිස්සන කතාද තියෙන්නේ, සංසිඳන කතාද ඇවිස්සෙනවා. ඕවා දිහා බල ඉඳලා පින්වත්නි අපිත් මේ ඇවිස්සෙන්නේ නැද්ද? මිනිස්සු කුලප්පු වෙන්නේ නැද්ද? මිනිස්සු සංසිඳනවද කැළඹෙනවද? කැළඹී ඉන්නේ. මේ ලෝකේ හැටි ඔහොම තමයි. හොරා කන මිනිස්සු හොරා කන්ටම ඉපදිලා ඉන්නවා. අහිංසක මිනිස්සු ඒ පැත්තින් තමන්ගේ ජීවිතේ මේක තමයි ලෝකේ හැටි. මේක තමයි ලෝකේ හැටි. එතකොට භික්ෂුවකට කියනවා මේ මිනිස්සයා ඇසුරු කරද්දී තමන්ගේ සිහිය නුවණ දියුණු වෙන්නේත් නැත්තම්, සිව්පස පිරිකර දානමාන ලැබෙන්නේත් නැත්තම්, කිව්වා රෑ උනක් කමන්නේ, දවල් උනත් කමන්නේ, ඉක්මනට අර මිනිස්සයාට නොකියාම මේ මිනිස්සයාටයි කිය ඉන්න ඕනේ නැහැ කිව්වා. අතෑරලා දාලා යන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒ පුද්ගලයා පසින් යන්න එපා කිව්වා. එතකොට දැන් මේක තේරුම් ගන්න නුවණක් එපෑ. මම ඔබට කියන්න ගියේ එහෙම මිනිස්සු අද කාලේ ඉන්නවා. ඔබට ලෝකේ ඇති එහෙම මිනිස්සු. එහෙම මිනිස්සු අතෑරලා දාන්න වෙනවා. සමහර මිනිස්සු පිටිපස්සෙන් යනවා ඔය මිනිස්සයාට ඉතින් සල්ලි භාගෙ තියෙනවනේ කියලා පිටිපස්සෙන් යනවා. ඊට පස්සේ මේ මිනිස්සයාගේ මොනවා හරි ගන්න. හැබැයි මේ මිනිස්සයා ඇසුරු කරද්දි මෙයාට ගිහිලා පිරිස මැද්දට ගිහිලා බොණ්ඩ වෙනවා. ඊළඟට මේ මිනිස්සයාත් එක්ක සමහරට ක්ලබ් වලට යන්න වෙනවා. වැරදි කාම සේවනය කරන්න වෙනවා. හැබැයි මේ මිනිස්සයාට සල්ලි තියෙන මේ මොකක් හරි ඒ වගේ මොකක් හරි මේ මිනිස්සයාගේ ප්‍රතිලාභයක් වෙනවා. එහෙම නැත්නම් හිතන්න මේ මිනිස්සයා සල්ලිත් නැහැ කියලා. සල්ලිත් නැහැ, මිල මුදලුත් නැහැ, ධනයත් නැහැ, ඇසුරු කළාට වැඩකුත් නැහැ, සීලයට අනුග්‍රහයකුත් නැහැ, සමාධියට අනුග්‍රහයකුත් නැහැ, හිතත් කැළඹෙනවා, ඉන්න පව්කාර වෙනවා. ওই ස්වභාවයේ තේරුම් ගන්න Taman නුවණක් එපෑ. මේ ලෝකේ ඒ වගේ ಜಾති මිනිස්සු ඉන්නවා පින්වත්නි. ඒ වගේ ಜಾති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සයා ඇසුරු කළොත් අනිවාර්යයෙන්ම Taman දවසින් දවස පිරිහෙන එකමයි වෙන්නේ. පව් කරන්න බය නැතිලා යනවා. ඊට පස්සේ ලැජ්ජා බය කියන කුසල ධර්මයන් දුරු වෙලා යනවා. ඊට පස්සේ මේ මිනිස්සයා ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්සයාගේ වචන පුරුදු වෙනවා අපි.
හිතන්නකො තව කවුරු හරි කෙනෙක් ළඟ ඉන්නකොට කාලයක් ඒ මිනිස්සයා කියන වචන අපි පුරුදු වෙනවා දන්නේම නැහැ. හිතන්න එක දිගට කෙනෙක් මේ නාට්‍යයක් බලනවා කියලා. හිතන්න නාට්‍යයක් බලනවා. ඒ නාට්‍ය එක දිගට බලද්දි ඒ නාට්‍යයේ තියෙන වචන ටික අපි හුරු වෙනවා. ඒ චරිතවල තියෙන වචන අපි හුරු වෙන්නේ නැද්ද? ඊට පස්සේ ආන් ඒ වගේ බාල මිනිස්යාගේ ගති පුරුදු ඊම් කෙනා පුරුදු වෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම බාල ස්වභාවයට වැටෙන්න එපා කිව්වා. මොකද අර මිනිස්සයා ඇසුරු කරද්දී Tamand සිහිය වැඩෙන්නේ නැහැ. එන්න කැළඹෙනවා හිත. රාගේ අවුස්සනවා එක්කෝ. සමහර මිනිස්සුත් එක්ක යද්දී එහෙම වෙනවා. ඊට පස්සේ තරහ ඇවිස්සෙනවා. ඊළඟට හිතන්නේවත් නැති කරදර තමන්ගේ ඇඟට පාත් වෙනවා. ඒ මනුස්සයා කිව්වා බුදුරජාන්සේ වදාළේ මේ වගේ ඒ මනුස්සයා ඇසුරු කරද්දී සිහිය නුවණ වීර්යයට දිව උපකාරකුත් නැහැ. ඒ මනුස්සයාගෙන් සිව්පසයට උපකාරකුත් නැහැ. භික්ෂුවක් නම් චීවර පිණ්ඩපාත සේනාසනත් නැහැ. පහසුවෙන් යපින්නත් නැහැ. කිව්වා එහෙමීට ඒ පුද්ගලයා අතහැරලා යන්න කිව්වා. බලන්න ඒ මනුස්සයාට කියන්න ඕනේ නැහැ නොකියාම යන්න කිව්වා. දවල් හරි රෑ හරි. හේතුව මෙලොවට යහපතකුත් නැහැ. පරලොවට යහපතකුත් නැහැ. එහෙනම් පින්වන්දි කරුණු දෙකක් තියෙනවා. අපි කෙනෙක් ඇසුරු කරලා එක්ක මෙලොවට යහපත තියෙන්න ඕන. පරලොවට එක්ක යහපත තියෙන්න ඕන. එක්ක මෙලොවට යහපත තියෙන්න ඕන. එක්ක පරලොවට යහපත තියෙන්න ඕන. ආන් ඒ කාරණා මත මම මෙයා සේවනය කරනවද නැද්ද කියලා තීරණයකට එන්න. මම මෙයා ඇසුරු කරනවද නැද්ද කියන තීරණයකට එන්න. එහෙමයි මේක බලන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා තවත් මේ විදිහට ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි දැන් පළවෙනි කෙනා කවුද? පළවෙනි කෙනා ඇසුරු කරද්දී තමන්ගේ සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් සිහිය නුවණ වීරිය ආදී කුසල් දියුණුවෙන් නිවන් මාර්ගට උපකාරයක් නැහැ. ඒ මිනිස්යාගේ පහසුකනුත් නැහැ. සිව්පස පහසුවත් නැහැ. එතකොට යාට හොරෙන්ම නොකියම යන්න කිව්වා එතනින්. ඇයි වැඩක් නැහැ. මේ මනුස්සයා හිස් මනුස්සේ. එවැනි මිනිස්සු මේ ලෝකේ ඉන්න ඔබ ඇසුරු කරන අය අතර ඇති. එහෙමයි ඉන්නවා. මේ මනුස්සයා කිව්ව කියන පව්කාර දෙයක් හිතුවොත් හිතන්න පව්කාර දෙයක්. ඒ ආකල්ප අපේ හිතේ බැස ගන්නවා. මොකද සංසාරේ අපිත් හොඳට කුසල් වඩාගෙන ආව නෙවෙයිනේ. අපි සංසාරේ පව් ගොඩේනේ ආවේ. ඒ නිසා ඒව අපිට ටක් ගාලා ග්‍රහණය වෙනවා. ඊළඟ එක තමයි පින්වම් මහණෙනි මෙහි භික්ෂුවක් එක්තරා පුද්ගලයෙකු ඇසුරු කරනවා. ඉතින් ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉන්නකොට ඒ භික්ෂුවට සතිපට්ඨාන සිහිය පිටක් නැහැ. සිහිය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක පවක්, මේක හොඳයි, මේක හොඳ නැහැ. මේක කුසල්, මේ අකුසල් සිහිය පිටක් නැහැ. මේක කළ යුතු, මේක කුසල්, මේක අකුසල් හිතින්නේ නැහැ. ඊට පස්සේ මේ තමයි මේ නුවණින් කල්පනා ඒක හිතෙන්නේ නැහැ. ඊළඟට ඒ භික්ෂුවට හිත එන්න කැළඹෙනවා. කැළඹෙන්නේ මොන වගේන්ද? රාගයෙන්. එන්න රාග උස්සන්නයි. ඒ මනුස්සයා ඇසුරු කරද්දී තරහට පොහොර වැටෙනවා. තරහ ගන්න කරුණු යෙදෙනවා. එතකොට මේ මනුස්සයා කියනවා ඔකට ගහපන්. ගහපන් උට. අම්මලා තාත්තලා මොනවා හරි කියනවා නම් උඹත් නිකන් ඉන්න පොඩ්ඩක් සැරදාපන්. කීපන් අම්මලාට. එකක් එනපන් කියයි. ආන් එහෙම උපදෙස් එන්නේ මේ මනුස්සයා. ඇසුරු කරද්දී කුසල් පිරිහෙන්න, කෙලෙස් ඇවිස්සෙන්න වචන එන්නේ. ඊළඟට එතකොට අපි තීරණයකට එන්න ඕනේ මේ මනුස්සයා ඇසුරු කරන්න හොඳද නැද්ද කියලා. ඊළඟට මේ කෙනා ඇසුරු කරද්දී මෙයාට කුසල් දිනුන පාටකුත් නැහැ. හැබැයි මේ මනුස්සයා ගාව තියනවා දානමාන කෑම බීම සල්ලි භාගේ බේත් පිරිකර මේ මනුස්සයා ගාව තියෙනවා. මේ මනුස්සයා ගාව තියෙනවා එහෙම. යමක්කම හොඳට තියෙනවා. ඒ නිසා අර සිව්පස ගැන හිතලා එහෙම නැත්නම් අර කෑම බීම ගැන ඉන්ට හිටින දැන් ලාභ සත්කාර ගැන හිතලා අර පෞකාරයාව ඇසුරු කරනවා කෙනෙක්. ලාභ සත්කාර ගැන හිතලා අර පෞකාරයා ඇසුරු කළාට පස්සේ දන්නේම නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ කෙනාට එයාට මෙහෙම හිතන්න කියනවා. මම මේ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්නවා තමයි. මම මේ පුද්ගලයා ඇසුරු කරගෙන ඉන්නවා තමයි. හැබැයි මේ මිනිස්සයා හේතුවෙන් මගේ කුසලයක් නම් දියුණු වෙන්නේ නැහැ. කෙලෙස් අවිස්සෙන එක විතරයි වෙන්නේ.
තා නූපන් කෙලෙස් ඇති ඇවිස්සෙනවා. උපන් කෙලෙස් දියුණු වෙලා යනවා. නැති කෙලෙස් හට ගන්නවා. නොකල නූපන් කවදාව හිතපු නැති ජරා සිතුවිලි වලට පත් වෙනවා. ආන් එහෙම වුණාට පස්සේ මෙයාට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුද්ගලයා ඇසිරි කරගෙන හිටියොත් මට යහපතක් වෙන්නේ නැහැ කියලා අරයාගේ සිව්පස ගැන කුටිය ගැන හිතා ඉන්න එපා කිව්වා. එයා දුන්න ඒව ගැන හිතන්න එපා කිව්වා. ඒ පුද්ගලයාට අතහැරලා එතනින් ගියාට මහණෙනි කමක් නැහැ කිව්වා. අර ලාමක මේ ආමිෂය ගැන හිතලා එතන රැඳෙන්න එපා කිව්වා. ඒ මිනිස්සයා දාලා ගියාට කමක් නැහැ කිව්වා. තමන්ගේ මොකද අපි මේ ජීවිතය ගැන හිතරක් හිතලා බෑ. මේ ජීවිතේ తాවකාලික සතුට වෙනුවෙන් ලොකු අනතුරකටපත් වෙනවා අපි නැත්තම්. ලාමක සතුට වෙනුවෙන්, කෑමක් වෙනුවෙන්, එහෙම නැත්නම් ඇඳුමක් කඩමක් වෙනුවෙන් මේ ජීවිතේ ලාමක සතුටන් නිසා පරලොවදී බරපතල හානියකට වෙන. ඇයි කෙලෙස් අවසර පුද්ගලයෙක් මෙයා. මෙයා රාග දේශ මොහොල්ට මෙයා යහපත යොදවන කෙනෙක් නෙවෙයි, පාපී කෙනෙක්. ඒ මිනිස්සයා ඇසුරු කරලා බෑ. බුදුරජාණන්සේ වදාළ ඒ පුද්ගලයා පස්සේ යන්න ඕනේ නැහැ කිව්වා. එතකොට බලන්න අපි ඔබට තීරණය කරන්න වෙනවද මේ කාලේ කෙලෙස් කියලා කියන්නේ මේ කාලේ ගොඩාක් අඩුයිනේ ඇසුරු කරන්න පිරිස. හොඳ මිනිස්සු අඩුයි. එතකොට පාපී මිනිස්සුත් එක්ක හිටියොත් එimhe අපේ අදහසුත් පාපී වෙනවා නම් බුදුරජාණන්සේ වදාලා එහෙම අයත් එක්ක ඉන්න එපා. තනියෙන් ඉන්න එක හොඳයි කිව්වා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් තනියෙන් ඉන්නකෝ. ඒක හොඳයි කිව්වා. මොකද ඇත්තටම අපි කල්පනා කරන්නේ මේ ජීවිතය ගැන. මේ ජීවිතෙන් පස්සේ ආයෙත් උපතක් කරා යනවා කියන කාරණේ ශාස්ත්‍රුන් වහන්සේ දන්නේ. එතකොට අපි මේ කරන කියන හිතන පතන අඳින පළඳින ඔක්කොම අපි කලින් ජීවිතේ ඒව ටිකනේ මේ කරන්නේ. කලින් ජීවිතේ කරපු ටික තමයි අපි මේ ජීවිතේ මේ පරිහරණය කරන්නේ. ඊළඟ ජීවිතේට අපි හොඳ දේවල් ටිකක් එකතු කරගන්න ඉපෑ. එහෙනම් මේ ලාමක මිනිස්සු බැහැර කරලා හොඳ දෙයකට යන්න වෙනවා. හොඳ දෙයකට යන්න වෙනවා. ඔන්න ඊළඟ කෙනා භාග්‍යවතුන් වහන්සේ වදලා තුන්වෙනි පුද්ගලයා ගැන මහණෙනි භික්ෂුවක් එක්තරා පුද්ගලයෙක් ඇසුරු කරනවා. ඇසුරු කරගෙන ඉන්නකොට ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉන්න විට ඒ භික්ෂුවගේ එහෙම නැත්නම් යම් කෙනෙක්ගේ අර පුද්ගලයා ඇසුරු කරද්දි මේ සිහිය පිහිටනවා. මේවා හොඳ නැහැ කියලා කතා වෙනවා. මේක හොඳයි කියලා කතා වෙනවා. මේවා කුසල් කියලා කතා වෙනවා. මේවා අකුසල් කියලා කතා වෙනවා. මේක තමයි ධර්මය කියලා කතා වෙනවා. මේක අධර්මය කියලා කතා වෙනවා. ශාස්ත්‍රණාසේ මේ ශාස්ත්‍ර සම්පත්තිය, මේ ධර්මය, මේ ශ්‍රාවක සංඝයා, මේ තමයි තුනුරුවන, මේ තමයි ධර්මය, මේ අධර්මය, මේ විනය, මේ අවිනය කියලා කතා වෙනවා. මේ කල යුත්ත, මේ නොකල යුත්ත, මේ සත්පුරුෂ ධර්මය, මේ අසත්පුරුෂ ධර්මය කතා වෙනවා. මේ බාලගති, මේ නුවණැති ගති, මේ නුවණැති පඬිතයන්ගේ ස්වභාවය කතා වෙනවා. එතකොට ආන් ඒ විදියට කුසල් සිහි කර දෙන මිනිස්සු ඉන්නවා. හොඳ මිනිස්සු. ඊළඟට පුද්ගලයෝ ඉන්නවා. එතකොට සිහිය පිහිටනවනේ. අපි කතා කරනකොටනේ සිහිය පිහිටන්නේ පින්වත්නි. මේ හොඳ නෑ, මේ හොඳයි කියලා කතා කරද්දිනේ සිහිය පිහිටන්නේ. ඊළඟට කියනවා එයාගේ හිත කැළඹෙන්නේ නැහැ. එන්න දවසින් දවසට මෙයා අලුත් දේවල් ඉගෙන ගන්නවා. ලස්සන කුසල ධර්මයන්, ගුණ ධර්ම ඉගෙන ගන්නවා. කුසල ධර්මයන්, ගුණ ධර්ම කියලා මිසක් මේ වෙන දේවල් නෙවෙයි. ඇයි ඒ පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ හැමතිස්සෙම කල්පනා කළා මෙයාගේ නිවන් මාර්ගට හානියක් වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කල්පනා කරන්නේ කාගේවත් නිවන් මගකට හානියක් වෙන්න එපා කියලා. ඔබ ගෙදර 5 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ඔය 5 දෙනාගෙම සමහරට කෙනෙක් ඇසුරු කරනවා කියලා හිතන දරුවෙක්. ඔබේ දරුවෙක් ඔන්න පව්කාර යාළුවෙක් ඇසුරු කරනවා. ඔබේ දරුවෙක්. එතකොට ඔබ කියවන දේ අහන්නේ නැහැ ඒ දරුවා. තමන්ගේ පුතා එහෙම නැත්නම් දුව සමහර අය ඉන්නවා සමහර කරුම ගෙවන්න. සමහර ළමයින හරිය මේ වැදගත් ධර්මයේ හැසිරෙන පවුල් වල ඉන්නවා. ගිහිල්ලා මේ සමහර ගෑනු දරුවෝ ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ කුඩුකාරයෙක් එක්ක. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. එතකොට මෙයා හොඳටම දන්නවා මෙයා පව් වැඩ කරනවා පව්කාරය කියලා. ඒක අතහැර ගන්න බෑ.
එතකොට ඒ වගේ පාපී ඇසුරකටපත් වුණාට පස්සේ Tamanda දියුණුවක් කරා යන්න බෑ. මොනවා කරන්නද? මොකද ඒ වගේ ලාමක ගති තියෙන අය ලාමක ගති වලට ඇදිලා යනවා. එතකොට පාපී ඇසුරක් තියෙනවා නම් ඒකේ භාග්‍යවතුන්ස් කියන්නේ බැහැර කරන්න. මොකද මේ එක ජීවිතයක් නෙවෙයි පින්වත්නි. මේක සංසාර ගමනක්. මුල වැරදුනොත් එහෙම සංසාරෙම වරදිනවා. ඒකයි ඇසුර හරියට හදාගන්න කියන්නේ. මේව බලද්දී ඇසුරු කරන්න ගොඩාක් අය නැහැ. ඉන්න සුළුතරයක්. ඉන්න අය අනුකම්පාවෙන් ඇසුරු කරනවා මිසක් ඇසුරට වැටෙන්න යන්නේ නැහැ. එතකොට තමන්ගේ පාඩුවේ තමන්ගේ කුසල් දියුණු කරගන්න වැඩපිළිවෙලක් හදාගන්න ඕන. ඒ නිසා පින්වත්නි මේක ලොකු වගකීමක් ඇතුව තමන්ගේ ජීවිතය හදාගන්න තියෙන්නේ. මේක විහිළුවට සරලව අරගෙන බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සමහර කෙනෙක් ඇසුරු කරද්දී ඒකේ සිහිය පිහිටනවා. ඊළඟට එකඟ නොවූ සිතත් එකඟ වෙනවා. එයාගේ මේ සිත සමාධිමත් වෙනවා. ඒ කියලා සමාධිමත් වෙනවා කියලා කියන්නේ එයා ඇවිස්සෙන්නේ නැහැ. එයාට තරහ ගන්න ඊළඟට එයාට තරහ ගන්න කරුණක් යෙදුනත් එයාව සංසිඳවන. ඕක වැරදි. ඒක හොඳ නෑ. ඒක ධර්මය නෙවෙයි. එහෙම දහං ඇසුරකින්. එතකොට ඒ වගේ ලස්සන ඇසුරක් ඒක පින්වත්නි. ඊළඟට කියනවා ඕක ආශ්‍රව වැඩෙන පිළිවෙත. ඒක නිසා ඕක කරන්න එපා. කියලා එයා ලස්සනට කරුණු සහිතව කියනවා. හැබැයි ඔහොම පරලවට අනුග්‍රහ කළාට එයා ගාව කණ්ඩ බොණ්ඩ හිගයි. අඳින්න බලඳින්න හිගයි. එයාට වස්තුව සම්භාර තියෙන කෙනෙක් නෙවෙයි. එයාට බොහෝම දේ යහපත් සිව්පස එහෙම නැත්නම් ප්‍රත්‍ය පහසුකම් තියෙන කෙනෙක් නෙවෙයි. ආන් ඒ වගේ වෙලාවට කල්පනා කරන්න කියනවා මං මේ පුද්ගලයා ඇසුරු කරගෙන සිටිද්දී මට කුසලයේ හිත පිහිටනවා. සීල සමාධි ප්‍රඥා ආදී කුසල් දහම් දියුණු වෙනවා. එහෙනම් හැබැයි මේ මිනිස්යා ළඟ මෙයා ළඟ කෑම බීම ඉඳුන් හිටුන් සිව්පස චීවර පිණ්ඩපාත මොකක්වත් නැහැ. හැබැයි මේ කෙනා හරි හොඳ මේ කෙනාගේ ගුණේ කල්පනා කරලා ඊළඟට Tamanටත් වෙන යහපත කල්පනා කරලා ආන්නේ පුද්ගලයාව දාලා යන්න එපා කිව්වා. ඒ පුද්ගලයා නිසා Tamanගේ වෙන්නේ පරලොවට යහපතක්මයි. මේ ජීවිතේ දුකසේ වාසය කරන්න වෙයි. සිව්පස කෑම බීම හිග පාඩු වෙයි. හැබැයි එයාට ඊළඟ ජීවිතයාගේ කුසල් දියුණු කරන මාවත විවෘත වෙන්නේ. එතකොට බුදුරජාණන්සේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා කියලා දැක්කනේ. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා දැක්ක භාග්‍යවතුන්. මතකද ඔබට මීට කලින් බුද්ධ ශාසනයක ගටිකාර කුඹල්කරුවා පුදුම කෙනෙක්. පුදුම කෙනෙක් ආන්න ශාවකයෝ. ගටිකාර කියලා කියන්නේ ජෝතිපාල. අපේ බුදුරජාණන් ඒ කාලේ ජෝතිපාල කියලා උසස් කුලේ මානවකෙක්. ඇසුරට ගත්තේ කවුද? ධනෙ නැති කුඹල්කාරයෙක්. ගටිකාර. ගටිකාරයි ජෝතිපාලයි දෙන්න හරිය යාළුවෝ. ගටිකාර කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා. එයා කුඹල්කරුවෙක්. වළම් මැටි හදන කෙනෙක්. කුඹල්කාරයා තමයි ගටිකාර. මහා ධනෙ තිබිච්ච කෙනෙක් නෙවෙයි. දවසක් මේ ගටිකාරයි ජෝතිපාලයි නාන්න යනවා. ජෝතිපාල කියන්නේ උසස් කුලේ කෙනා. නාන්න ගියාට පස්සේ කවුද ගටිකාර කිව්වා මිත්‍රය යාළුවේ අපි යන්ද ගමනක්. ඒක කොහෙද? අපි යන්ද කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න. කිව්වා විකාරද? ඔහෙට විකාරද? ඔය මුඩු හිස මුඩු කළ ශ්‍රමණයන් දකින්න තේරුමක් තියනවාද? තේරුමක් නැති වැඩ කරන්න එපා කිව්වා. ගටිකාර නිහඬුණා. අයි බාල කුලේනේ නිහඬුණා. ටිකක් කල ඉඳලා ආයෙ කිව්වා නෑ. අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් උන්වහන්සේ අපිට යහපත් කරුණේ සමාදන් කරන අපි යන්ද. ආයෙත් කිව්වා ජෝතිපාල උසස් කුලේනේ කිව්වා. උසස් කුලේ නිසා කිව්වා ඔය හිස මුඩු කරපු මිනිස්සු බලන්නම යන්නේ නෑ. ඊට පස්සේ දැන් ආයෙත් හිටියා. ටිකක් කළා ඉඳලා ආයෙත් කිව්වා නෑ යන්න අපි බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙවැනි ගුණ යුක්තයි මහා මුනිවරයෙක්. ඒකට මිනිස්සු ගොඩාක් යනවා බුදුරජාණන් සම්බෙන්න. හරිය වටිනවා කියනකොට ජෝතිපාල කිව්වා නෑ මං යන්නේ. ඔහෙට ඕන යන්න මං යන්නේ.
කියලා දෙන්නම නෑවා. නාලා ඉවරලා කොණ්ඩේ තෙත වේල හිටියේ ගලට වෙලා තෙත වේලමින් ඉන්නකොට ගටිකාර කුඹල්කරුවා ළඟට ගිහිල්ලා ජෝතිපාල ගාවට ගිහිල්ලා එකපාරම කොණ්ඩේ එක ගුලියට අල්ලලා අතින් අඹරව ගත්තා. කොණ්ඩෙන් තදට අල්ලගත්තාම හෙල්ලෙන්න බෑනේ. වේදනයිනේ. ඊළඟට ඇඳගෙන ඉන්න ඇඳුමේ ඉනෙන් අල්ලගත්තා. ඉනෙන් අල්ලලා උස්ස ගත්තා. අල්ලගෙන කිව්වා උඹ මගේ මිත්‍රයා එනවද නැද්ද බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යන්න කියලා ගටිකාර කුඹල්කරු අර මේ ජෝතිපාලගෙන් ඇහුවේ. එතකොට ජෝතිපාල කල්පනා කරනවා මානවකයා මේ හීන කුලේ මිනිස්සයා මට මෙහෙම තර්ජනය කරලා කියන්නේ මේ ගමනේ මොකක් හරි යහපතක් ඇති. මේ මගේ මිත්‍රයා මොකක් හරි යහපතක් ඇති කියලා හිතලා බලන්න නුවණ කියන එක. නුවණ කියන එක යන් කිව්වා. යන් කියලා ගිහිල්ලා පළවෙනි බණපද කියනකොටම ජෝතිපාල මානවකයා කිව්වා මට ගිහි ගෙදර ඉන්න බෑ මම පැවිදි වෙනවා. ආන්න දැක්කද ඒ ඇසුරෙන් ආපු විදිය. ඒ ජෝතිපාල කවුද? අපේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ. එතකොට පින්වත්නි පේනවද ඒ ඇසුරෙන් ආපු විදිය? ඒ කියන්නේ කෙනෙක් ඇසුරු කරද්දී කුසලයට එයාගේ පරිසරයේ යෙදෙනවා නම් එයාගේ කුසල් මේරෙනවා නම් කුසලයට එයාට උපකාරණ එයාව දාලා යන්න එපා කිව්වා. එතකොට එහෙමයි තෝර බේරගන්නේ. මේවට කතා ඕන තරම් තියෙනවා විස්තර. ඕන තරම් තියෙනවා. එතකොට ඒ වගේ සමහරට දුප්පත් මිනිසෙක්ට පුළුවන් හිත හොඳයි. ඒ මිනිසා කුසල් දිනු කරන්න කැමති. ඇසුරු කරන්න. ඒ මිනිසා දාලා යන්න එපා. එතකොට එහෙමයි තීරණ ගන්නෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයාව ඇසුරු කරන්න එයාව දාලා යන්න එපා කිව්වා. එයාට සිව්පස නැහැ කිව්වා. කැම බීම් බේතෙත් නැහැ කිව්වා. නමුත් මේ මිනිසා ඇසුරු කරද්දී කුසල් වැඩෙනවා කිව්වා. ඊළඟට තමයි කිව්වා පින්නම් මහන්නේ එක්තරා කෙනෙක් ඉන්නවා කිව්වා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඇසුරු කරද්දී ඒකේනා ඇසුරු කරද්දී හොඳට නෝපන් සිහිය උපදිනවා කිව්වා. ඊළඟට ඒකේනා ඇසුරු කරද්දී රාග දේශ මොහ වලට අවිස්සෙන්න කරුණ කියන්නේ නැහැ කියනවා. ඒකේනා ඇසුරු කරද්දී සංසිඳෙන්න කරුණ කියනවා. ඒකේනා ඇසුරු කරද්දී කුසලයේ පිහිටන්න කරුණ කියනවා. වැරද්දක් කරනකොට සමහරට සැරට වෙන්න පුළුවන්, මිහිරට වෙන්න පුළුවන්. ඒකේනා අවවාද කරනවා. ඒකේනා ඇසුරු කරද්දී සමහරට ඒකේනා ඕක හොඳ නෑ මේක හොඳයි කියලා ලස්සනට පෙන්නලා දෙනවා. ඕක අනිත් අයටත් අයහපතයි, Tamanටත් අයහපතයි. ඒ නිසා ඕක කරන්න එපා කියලා කරුණු සහිතව ධර්මයෙන් පෙන්නලා දෙනවා. ඊළඟට ඒකේනා ඇසුරු කරද්දී හිත කලඹෙන්න දේවල් දෙන්නේ. හිත කැළඹෙන දේවල් කියන්නේ. හිත කලඹවන දේවල් කියන්නේ. දැන් සමහරට කොල්ලෝ කෙල්ලෝ එකතුනාම කතා වෙන්නේ ලාමක දෙන්නේ. එතකොට හිත ඇවිස්සෙන දේවල් කියන්නේ ලස්සන මිනිස්සු ඉන්නවා. එතකොට පින්වත්නි මෙවැනි මිනිස්සුන්ගේ මෙවැනි ස්වභාවයක් බුදුරජාණන්සේ දැක්කනේ. බුදුරජාණන්සේ බුදු නැතිනම් මේ වගේ අපිට ඇසුරු කරන්න ලැබෙන එක එක තල, එක එක පිරිස්, එක එක චරිත අපිට බුදුරජාණන්සේ පෙන්වලා දුන්නා. මෙයාලා ඇසුරු කරන්න එපා කියලා. මෙයාලා සේවනය කරන්න එපා. ඇයි ඒක සේවනය කළොත් එහෙම එයාගේ මෙලවටත් හානියක් සිද්ධ වෙනවා, පරලොවටත් හානියක් සිද්ධ වෙනවා. මෙලවත් එයා දුකටපත් වෙනවා, පරලොවත් දුකටපත් වෙනවා. හැබැයි කෙනෙක් ඉන්නවා කිව්වා එයා ඇසුරු කරද්දී නූපං කුසල් උපදිනවා. නූපං කුසල ධර්මයන් උපදිනවා. උපං කුසල් දියුණු පවුණු වෙන්න පටන් ගන්නවා. ඊළඟට එයාගේ ටික කුසල් දියුණු වෙලා එයාට විසරද බවක් වෙනවා ධර්මයේ තුලින්. එතකොට ඒ ඔක්කොම වෙන්නේ ඇසුරත් එක්ක. එතකොට ඒ ඇසුර බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට එයා ගාව සිව්පස පහසුවත් වෙනවා. දානමාන චීවර පිණ්ඩපාත ආදී ඒවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළනවා පින්වත් මහණෙනි ඒ කෙනා ළඟ නුවණින් සලකලා මෙහෙම හිතන්න කියනවා.
කෙනෙක් හිතනවා කිව්වා මේ කෙනා ඇසුරු කරද්දී මට කුසල් ධර්මයන් තුලත් හිත පිහිටනවා. මේ අමා සතිපට්ඨානය තුලත් හිත පිහිටනවා. ඊළඟට කෙලෙස් ඇවුස්සෙන්නේ නැහැ. හිත සමාධිමත් වෙනවා. හිත යහපත් ස්වභාවයට සීල සමාධි ප්‍රඥාවට අනුග්‍රහ ලැබෙනවා. එහෙම තියෙන කෙනාව ඇසුරු කර මෙයා ළඟ ඊට සිව්පසක් තියෙනවා, පහසුකමුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නුවණින් සලකලා දිවි තිබෙන තුරාවටම අර පුද්ගලයා පස්සින් යන්න ඕන. ආන් දිවි තිබෙන තුරාවටම ඒ පුද්ගලයාව පිටිපස්සෙන් යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ව එලවා දැම්මත් දාලා යන්න හොඳ නැහැ. තමන්ව එලවා දැම්මත් අර චීවර පිණ්ඩපාත සේනාසන සිව්පසක් තියෙන සතිපට්ඨානයට අනුග්‍රහ කරන ඒ කෙනාව දාලා වෙන දිශාවකට යන්න එපා කියලා බුදුරජාණන්සේ වදාලා. ඇයි මෙලවටත් අනුග්‍රහ තියෙනවා, පරලොවටත් අනුග්‍රහ තියෙනවා. මෙලවටත් උපකාර තියෙනවා, පරලොවටත් උපකාර තියෙනවා. එතකොට බලන්න පින්වත්නි, අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ හැම එකම තෝරලා බේරලා දෙන්නේ මෙවැනි පරිසර තියෙනවා. සමහරට මේ උදව් කරන පුද්ගලයා සමහරට ඔබගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්. සමහරට ඔබ දන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරට ඔබේ ගුරුවරයා වෙන්නත් පුළුවන්. ඔබේ ගුරුවරයා දැන් අපේ ගුරුවරයාත් ඒ වගේ. ඒ නිසා ගුරුවරයා වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ සමහරට ආයතනයක් වෙන්න පුළුවන්. ඔබ වැඩ කරන ආයතනයක් වෙන්න පුළුවන්. ඔබ රස්සා කරන තැනක් වෙන්න පුළුවන්. තමන්ට සතර සතිපට්ඨානය දිනු කරගන්න කුසලන සිව්පසපත්තිය පාසයක් තියෙන ඉදාලා යන්න එපා කිව්වා. එලෙව්වත් යන්න එපා කිව්වා. ඒ සම්බන්ධකම මේ විශ්වාසය බිඳ ගන්න නැතුව. විශ්වාසෙන්නේ පින්වත්නි මේ සම්බන්ධය හැදෙන්නේ විශ්වාස කිරීමත් එක්කනේ. ඒ විශ්වාසයේ විශ්වාසා පරමා ඥාති කියලා කිව්ව හොඳම ඥාතිකම තමයි විශ්වාසය. ලේ ඥාතිකම නෙවෙයි හොඳම ඥාතිකම. විශ්වාසය තමයි හොඳම ඥාතිකම. ආන්ගේ ඇසුරේ විශ්වාසය බිඳ ගන්න නැතුව ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂයාව භජනය කරන්න ඕනේ. ඒ සමහරට ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂයා බණි නිന്ദා පහස කරයි මොකේද කුසලයට ගන්න. ඇයි දේශනාවේ තියෙනකෝ නිදී නංව පවත්තරන් යන් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගහ්‍යවාදින් මේ දාවි තාදි සම්පණ්ඩි සම්බජ කිව්වේ නිදානයක් පෙන්නලා දෙනවා වගේ වැරද්ද පෙන්නලා දෙයි කිව්ව දුටු වරදට ගරහා කරලා ඒ උත්තමයේ ඇසුරු කරන්න කිව්වා තාදිසං පණ්ඩිතං භජ ඒකනේ ඇසුරු කරන්න තාදිසං භජමානස්ස එවැනි කෙනා ඇසුරු කළොත් සෙය්‍යෝ හෝතින පාපේ නපුරක් නම් වෙන්නේ යහපතක්මයි වෙන්නේ. එයා එලෙව්වත් ආයෙන්න කිව්වා. එහෙමයි මෙලොවටත් පරලොවටත් යහපතක් තමන්ගේ අඩුපාඩු තියෙද්දි ඒ උත්තමයා ඇසුරු කරන්න. ඇසුරු කරන්න. එහෙම වුණොත් තමයි දියුණුවට ලක් වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපිට මේ කාලේ ලැබිච්ච එවැනි එකක් තමයි අපිට මේ කාලේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි තමන්ගේ තරම් මට්ටම් තේරුම් ගන්න තමන්ට නොයේක ඇසුරු කරන්න ලැබෙයි. එයාලා ඇසුරු කරද්දී බොහොම පරිස්සම් වෙන්න. සමහර අය ඉන්නවා ඔබට දාලා යන්න වෙනවා යාලා. තැවෙන්න එපා. තමන්ට අනතුරක් නම් දාලා යන්න. මොකද එයා මරණින් මත්තේ මේ මිනිස්සු එන්නේ අපිව බේරගන්න. අපි තනියෙන් බේරෙන්න ඕන මේකේ. ඒ මිනිස්සු කවුරුවත් ඇවිල්ලා අපිට කියන්නේ අනේ ඔයා නිසා මේ අපි නිසා තමන්ගේ බිරිඳ කියලා හිතන්න. බිරිඳ පව්කාරයි. සමහර එතකොට තමන්ගේ සමහර මගේ ඒ කාරණේ දාලා යන්න නෙවෙයි කියන්නේ. එතෙන්දි තමන් නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න. පෞකාර ලෝකෙට ඇදිලා යන්න එපා. ඒ මිනිස්සුත් එක්ක හැපි ඉන්න එපා. තමන්ගේ ඊළඟ ජීවිතේ පිළිවෙලකට හදාගන්න. මේක සංසාර ගමනක් කියලා හොඳට මතක තියාගන්න. තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන්. තමන්ගේ කුසල් දියුණු වෙන මාවත හදාගන්න. තමන්ගේ ස්වාමියා හිතන්න පෞකාර ගමන් යනවා කියලා වෙරක වැඩි කාම සේවන යනවා වෙන ගෑනු මිනිස්සු පස්සේ යනවා. බිරිඳ තනියෙන් ධර්මයේ හැසිරෙන්න. ඒ වගේ පරිසරයක් තියෙනවනේ බිරිඳ හොඳට බඹසර රකින්න. ඒ ලෝකෙන් නිදහස් වෙන්න තමන් සැලසුමක් හදාගන්න. ඒක නිසා පෞකාර ලෝකෙත් එක්ක හැපි ඉන්න එපා. ඒ නිසා එහෙම සාත්‍රුණාංශේ මෙවැනි ලෝකෙක මෙවැනි මිනිසුන්ගේ මෙවැනි විවිධත්වයක් අපේ සාත්‍රුණාංශේ බුදු නෙතින් දුටුවා. මෙවැනි පුද්ගලයෝ ඇසුරු කරන්න මෙවැනි පුද්ගලයෝ ඇසුරු කරන්න එපා කියලා අපේ සාත්‍රුණාංශේ බුදු නෙතින් දැකලා දේශනා කළා. එයයි විස්මය. ඒ නිසා පින්වත්නි ඔබට අපගේ ශාස්ත්‍රීය සම්පත්තිය හඳුනාගෙන මේ ලෝකේ මෙසිතින් මැදිහත් සිතින් වාසය කරන්න ඔබ සැමට
වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ බුදුන් වෙතින් දුටු මිනිස්සු සදහන් වැඩසටහනට දායකත්වයේ දැරුවේ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු ඒ පින්වත් පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ පින්කමට සහසම්බන්ධ වුණේ. ඉතින් රැස් කරන ලද සියලු පින් අපි මුලින් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන්, සෙම්පති දෙවියන්, ප්‍රදේශ බාර පළාත් බාර දෙවිවරු මේ පින් බලෙන් සපවත් වේවා. දෙවියන්ගේ දියුණු ආශිර්වාද රැකවරණ අපට ඔබට සලසත්වා. දෙවියෝද මේ පින් බලෙන් සම්බුද්ධ ශාසනයේ උතුම් පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද උදාරතර සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගුරු දෙවිඳුන්ට සම්බුද්ධ ශාසනයේ බබළුවන්ට ධර්මාවබෝධයටත් වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනාවේ පින්වත් සියලු ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලා, රටලෝ වාසී සියලු සංගරුවන පැවිදි අපේක්ෂක දරුවන් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග දීර්ඝායුෂ ලබත්වා. සම්බුද්ධ ශාසනය තුල පිළිසරණ ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් අද දවසේදී දායකත්වයේ දරුව මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා නමින් මියගිය විශේෂයෙන්ම ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට මේ පින ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මහත්මයාගේ පරලොව ගතිය සුඛී සුවපත් වේවා. සාපිපාස ආදී දුක් ඇද්ද එයින් අත මිදේවා. වහවහා සංසාර දුකින් නිදහස් වීමේ පරම භාග්‍ය දාවෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරු ඒ පින්වතුන් නමින් මිය පරලෝකීය සකල සියලු ඥාති පින් අනුමෝදන් වේවා. සියලු ඥාතීන් මේ පින් බලෙන් වහවහා සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් සුජීවත්ව සිටින කේ.ජී. කරුණාවති මෑණියන්ට පින් අනුමෝදන් වේවා. ප්‍රියංකා දිලානී රුවන් පතිරණ මහත්මියට, ඒ වගේම මනුජ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතුණුවන්ට, ඒ වගේම මතීෂ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතුණුවන්ට, නන්දා මනම්පේරි මෑණියන්ට, ආර්.පී. ගුණවර්ධන පියාණන්ට, ඒ පවුලේ සෑම සියලු දෙනාට, ඒ වගේම ගුරු දෙගුරු හිත මිත්‍රාදී සැමට ඥාති හිත මිතුරන්ට පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු සැමට පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා සත්පුරුෂ ඇසුරේ කුසල් වඩන්ටත් ඒ ඇත්තන්ට මේ සියලු පින් උපකාර වේවා. ඒ ඇත්තෝ නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැපත සම්පත ලබත්වා. ඒ සියලු දෙනාටත් කිසිදු කරදරයක්, හිරිහැරයක්, බාධාවක් නැතුව සුවසේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නට, සත්පුරුෂ ඇසුර ලබන්නට සියලු ආකාර වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත්, අපගේ මෑණියන්ට පියාණන්ටත්, ඒ වගේම මේ මොහොතේ ධර්ම ශ්‍රවණයෙන් සම්බන්ධ වෙන ඔබ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සත්පුරුෂ ඇසුරේ, ගුරු ඇසුරේ කුසල් වඩමින් උතුම් ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තුනුරුවනේ ආරක්ෂාව සැලසේවා. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.